උඩ පැනලා ගහන්න තරම් මේ තරම් තරහක් එනවා නම් පානාහිය පානාඩ හැරෙන් දැනේ නොක් ඩවුන් කරන්න එහෙම නැත්නම් ඔය පොඩක් මේ කන්ට්‍රෝල් කරගන්න මේ උඩ පයින්න නම් ඕනේ නැහැ. ස්වාමින් වහන්සේ කෙනෙක් අන්දනයක් පිටින් මහාන කමට ගන්නකොට ඌට වැඩිය මම හිතන්නේ අපි සැලකිලිමත් වෙන්න ඕන. රෙස්ලින් ගහපු පොලිස් නිලධාරියා කියලා මේ සමාජ මාධ්‍ය ජාලාවල හැමතැනම ගියේ. සත්තුන්ට යුනිෆෝම් අඳලා වැඩක් නැහැ. ඒක කවුද ඒක තේරුම් ගන්න? එතකොට අපි තේරුම් අරන් හරියන්නේ නැහැ. කවුද ඒක තේරුම් ගන්න? ඒක තේරුම් ගන්න ඕන රටේ තීරණ ගන්න අය. සටන් කලාවක අඩියක් තිබ්බයි කියන එක මට පිළිගන්න අමාරුයි. හරි හමං අඩියක්. දැන් වැදිලා වැටුණාට පස්සේ මේ මගේ බොස්ටනේ මේ වැරද්ද කරේ කියලා තමයි ඔහු අතන චණ්ඩිය වෙන්නේ. ඕක මට දැනේ යසංග මගේ අයියට පෙරලගෙන ගහපු තැන. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා පැහැදිලිවම කිව්වා මේ වැරද්දක් තියෙනවා මෙතන කියන ඒ වැරද්ද පිළිගත්තයි තියෙන්නේ. කියනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් කවුරු ගැහුවොත් තමන්ටත් තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් යමක් කරන්න පුළුවන් කියලා. මොකක් හරි ඊගාවට පොලිසියේ තව පොඩි දෙයක් වෙච්ච ගමන් ගිහිල්ලා එක පොලිස් නිලධාරියා ඉන්නේ ගහලා ඒ මනුස්සයට මොනවා හරි වෙන්නත් පුළුවන් අසංගවේ. දැන් ඔය බලු නැටි කෙලින් කරන්න බෑනේ උන්න පුරුකේ බලු වලිගේ දැම්මත් කෙලින් වෙන්නේ නැහැ කියනවනේ. ඒ නිසා ඔය බලු නැටි කෙලින් කිරිල්ල ගැන මම කතා කරන්නෙම නැහැ. අසංග ලයිව්. හොඳයිද මේක? මේ වගේ වෙස්මුණක් දැක්කහම විශේෂයෙන්ම බොහෝ දේවල් මතක් වෙනවා. සමහරු කියනවා වෙස්මුණු කලාව නැති වෙලා කෝලම් සම්ප්‍රදාය නාඩගම් ගැන කතා කරනවා. මට හිතෙන්නේ මේක වෙන විදිහකට. අපි හැමෝම වෙස්මුණක් දාගෙන ඉන්නවා කියලා. හැබැයි හැමෝටම වෙස්මුණ ගලවන්න වෙලාවක් එනවා. මට හිතෙනවා අපි දාගෙන ඉන්න වෙස්මුණ ගලවන්න මේක තමයි හොඳම වෙලාව කියලා. එහෙම කරන්න පුළුවන් ලෝකයේ පිළිබඳව රට පිළිබඳව නීතිය පිළිබඳව දන්න බොහොම දක්ෂ තරුණ නීතිඥවරයෙක් එක්ක අපි මීට ටික දවසකට කලින් කරපු වැඩසටහන අතිශය ප්‍රතිචාර ලැබමින් මේ වෙනකොටත් බොහෝ දෙනෙක්ගේ පැසසුමට ලක් වෙලා තියෙනවා. වැඩිහිටියන්ට විශේෂයෙන්ම නීතිය පිළිබඳව උගන්වන නීති විශාරදවරියක් කියන්න පුළුවන් නීතිඥ අංජනී සමරනායක. අයබෝවන්. අයබෝවන් අසං. දැන් මේ වගේ මූණක් තියෙන අපි දැකලා තියෙනවා පොලිස් කෝලම. පොලිස් කෝලම නටන්නේ ගම්වල ඉස්සර. ඊයේ පෙරේද දවසක පොලිස් කෝලම නැටුවනේ උඩ නැගලා රෙස්ලින් ගහලා. මේ රටේ නීතිය නැද්ද මොකක්ද වෙලා තියෙන්නේ? නීතියට නම් මුකුත් වෙලා නැහැ අසංග. නීතිය තියෙනවා. නීතිය තිබුණාට නීතිය ක්‍රියාත්මක වීමේ යම් දුර්වලතා අපි දකිනවා. ඊට වැඩිය නීතියට වැඩිය මෙතන තියෙන මේ විනය පිළිබඳව ගැටලුවක් මට හිතෙන හැටියට. මොකද පොලිසිය හමුදාව ත්‍රිවිධ හමුදාව පොලිසිය ගත්තාම අපි අසංග හුඟක් දුරට කතා වෙන්නේ මේ විනය සම්බන්ධවනේ. හොඳ ඩිසිප්ලින්ඩ් ඇති අය ඒ අපි දැක්කා මේ ජෙන් කෙනෙක් හරි ඩිසිප්ලින්ඩ් එයා මං හිතන්නේ ෆෝසස් වෙන්නේ නැති ඕකනේ සමාජ මතය. ඔව්. එහෙම නේද? ඒකනේ සමාජ මතය. එතකොට පොලිසිය කියන්නේ අපි ආරක්ෂාව පතාගෙන යන තැනක්. අපි කාන්තාවෝ මේ පාරේ එහෙම බැහැලා යනකොට මොකක් හරි හදිසියක වුණා පොලිස් රාලහාමි කෙනෙක් ඉන්නවනම් ඩක් ගාලා අපි එතනට තමයි යන්නේ මොකක් හරි කරදර කවුරුහරි පස්සෙන් පන්නනවා නම් එලවනවා නම් එහෙම පස්සෙන් එනවා නම් උනා. එතකොට මේ දවසේ දින චර්යාව තුල පවා මේ අසංග මේ පොලිසිය පොලිස් රාලහාමි අපිට තියෙනවා මේ ලොකු ගෞරවයක්. ඒ මොකද අපේ මේ පුද්ගල ජන විඥාණය තුල තියෙනවා මේ ට්‍රයි ෆෝසස් සහ පොලිස් කියන මේ විනයක් සම්බන්ධව. එතකොට දැන් මේ පොලිස් නිලධාරියෙක් දැන් ඔබ කිව්වා පොලිස් කෝලම කියලා. ඉතින් ඒ දැකපු දේ ඔබ කතා කරන්නේ. ඒතර අසංග ඇත්තටම හරිම මේ මමත් හරි පුදුමයටපත් වුණා. මොකද්ද මේ අපි දකින්නේ කියලා. ඇත්තටම මට එතන මේ ඒ දැකපු මේ රූපරාමු තුල කිසිම මන්දනේ මට පෞද්ගලිකව කිසිම මේ ටෙක්නිකල් ෆයිටිං ටෙක්නික් එකක් මම දැක්කේ නැහැ. කිසිම ටෙක්නික් එකක්. සාමාන්‍යයෙන් නොක් ඩවුන් කරන ක්‍රමයක් තියෙනවා. අපි ඒවා දැකලා තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ව මේ අරෙස්ට් කරනකොට අත්අඩංගුවට ගන්නකොට අපි ඒ අනුගමනය කරන ඕන පිළිවෙත් තියෙන කිසිම දෙයක් දැක්කේ නැහැ. අපි කියමු දැන් මේ කෙනාව පාලනය කරගන්න අමාරු කෙනෙක් කියලා. ඒතර පාලනය කරගන්න අමාරු කෙනෙක් නම්නේ අපි ඊට එහාට ගිහිල්ලා අපි විශේෂිත පුහුණුවක් සටන් පුහුණුවක් ලැබලා තියෙනවා නම් ඒ ස්ටෙප් එකට යන්නේ. ඒතර මම තර්ඩ් පාටි එකකට අසංග සාමාන්‍යයෙන් අපිට බත් කෑම කටක් රහයි කියන්න මේ උයන්න දැනගෙන ඉන්න ඕනේ. අසංග ගෙදර උයන්නේ නැහැ නැතුව ඇතිනේ. මේ රසද නැද්ද කියන්නේ ඒ වගේ
සාමාන්‍යයෙන් අර තියෙන්නේ ගස මුල කෙටුම ගස ළඟ පෑරුමෙන් දැනේ ඔව්. අමුතු බස් දීම අත්ඇල්ලුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ හානාහිය පානාඩ හැරෙන් දැනේ ඒක පේනවා. ඉතින් එහෙම කිසිම විනයක් නැහැ කියන එක තමයි පෞද්ගලිකව මටත් ඔප්පු වුනේ. දැන් ඔබ ඔය කවියකින්ම පැහැදිලි කරපු හින්දා මට හිතෙනවා මේ ගොඩැල්ලේ තරම දැනගෙන වැටබදිනු බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු කියලා. දැන් මේ මිනිහා හරි බොහොම අහිංසක මිනිස්සෙක් නේ මේ ලොරිය එලවගෙන එන්නේ. වැරද්දක් වෙන්නේ නැති. බයි උඩ පැනලා ගහන්න තරම් මේ තරම් තරහක් එනවනම් මේ කොහොමද ඒ අය අනිත් අයව පාලනය කරන්නේ? තමන්ව පාලනය කරගන්න බැරි නෑ. අසංග ලයිෆ් ඇරියස් කියලා දේවල් තියෙනවානේ. ඒතර සමහර අය මේ හිතෙන් තමයි ඔක්කොම සටන් පුහුණු වෙන්නේ. ප්‍රායෝගිකව බෑ. සමහර අය හිතෙන් තමයි මේ සුන්දර ආදර ලෝක ගොඩනගාගෙන ඉන්නේ. සැබෑ ජීවිතේ ආදරවන්තයෝ නෙමෙයි. අර ඒ වගේ තියෙනවානේ ලයිෆ් ඇරියස්. ඒ වගේම මේ දැන් ඔබ කිව්වා මේ කොහොමද මෙහෙම මේ උඩ පැනලා ගහන්නේ කියලා. අසංග සාමාන්‍යයෙන් මම දන්න තරමින් මම අහලා තියෙන විදිහට කෙනෙක්ව මේ කියන්නේ නොක් ඩවුන් කරන්න එහෙම නැත්නම් ඔය පොඩක් මේ කන්ට්‍රෝල් කරගන්න මේ උඩ පයින්න නම් ඕනේ නැහැ. උඩ පයින්න අවශ්‍ය නැහැ. මොකද ශරීරය ඔබ සටන් කලාව ඉගෙනගෙන තියෙනවද? එහෙම නැහැ අසංග. එහෙම නැහැ. ඒ වුණාට ඉතින් අපි අහපු දැකපු දේවල් තියෙනවානේ. එතකොට මේ මේගොල්ලෝ ඉගෙන ගන්නවා ශරීර වින්‍යාසය ගැන. යුද විද්‍යාව ගැන. මම දන්න තරමින් ඒගොල්ලෝ ඒවා ගැන ඉගෙන ගන්නවා. ඉතින් එතකොට මේ ශරීරයේ ඉතින් කොටස් තියෙනවානේ අපිට මේ බොහොම ලේසියෙන් කෙනෙක්ව මෙල්ල කරගන්න ඇටැක් කරන තැන් තියෙන බව අපි දන්නවා. අපි අහලා තියෙනවා. ඉතින් මේ රෙස්ලිං වේවා, කරාටේ වේවා, තව සටන් ශාස්ත්‍ර වේවා. ඉතින් මේ කොයිද මිනිස්සුනේ සත්තුයි මිනිස්සුයි නෙමෙයිනේ ගහගන්න මිනිස්සුනේ. ඉතින් කිසිම මේ උඩ පැනලා ගහන්න මේ උඩ පැනලා කන්ට්‍රෝල් කරන්න අවශ්‍යතාවයක් තිබුණා නැහැ එතන මට නම් පේන හැටියට. මොකද සාමාන්‍යයෙන් ඉතින් හෑන්ඩ් කප්ස් දෙකක් දාන එකනේ තියෙන්නේ. වැරද්දක් කරලා තියෙනවා නම් අතට දාන හෑන්ඩ් කප්ස්. ඉතින් හෑන්ඩ් කප්ස් දෙකක් දාන්න මං හිතන්නේ උඩ පැනලා එච්චර මේ උඩප්පු ගහන්න ඕනේ නැහැ කියන එක. දැන් සියල්ල පැහැදිලි. දැන් මේකේ රූපරාමුව අපි දකිනවනේ. මේ පොලිස් නිලධාරිය ඇවිදගෙන එනවා. මේ මැද තියෙන අර පොඩි මේ වැකේ ඇවිදගෙන එනවා. ඒත් එක්කම වාහනේ වදිනවා. දැන් වැදිලා වැටුණාට පස්සේ මේ මගේ බොස්ටනේ මේ වැරද්ද කරේ කියලා තමයි ඔහු අතන චණ්ඩිය වෙන්නේ. හැබැයි ඔහුට කලින් තවත් සිවිල් මිනිස්සෙක් අර මිනිස්සයාට ගහනවා. ඒ ගහලා තමයි බිම දාගන්නේ. මෙහෙම කරන්නේ කොහොමද? ඒ කියන්නේ මේ මුළු සමාජයේම මේ එකපාර මේකට මැදට පැනලා මේ පොලිසිය එක්කෙනාව හැප්පුවා කියලා මම නම් හිතන්නේ නැහැ කිසිම කෙනෙක් පොලිස් නිලධාරියෙක්ව ඕනෙකමින් හප්පනවා කියලා. අනිවාර්යෙන්ම. මොකද පොලිසිය කියන එක මේ තැනට අපේ හිතේ බය තියෙනවනේ අසංග. බය සහ යම්කිසි ගෞරවයක් තියෙනවා. විශේෂයෙන්ම මේ පොලිස් නිලධාරියා ටිකක් ඉහළ නිලධාරියෙක් නෙමෙයි ගහන කෙනා නෙමෙයි. රථවාහන ස්ථානාධිපතිවරයා මහරගම පොලිස් ස්ථානයේ. එතකොට තනතුරක් දරන කෙනෙක්. සහ ඒ ප්‍රදේශයේ අය කියන්නේ ඉතා හොඳ නිලධාරියෙක් කියලා. මිනිස්සුන්ට හරිම කරුණාවන්ත කෙනෙක් කියලා. ඇත්තටම අසංග එහෙම පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒකත් අගය කරන්න ඕනේ අපි. එහෙම අය අනන්තවත් ඉන්නවා. ඉතින් ඒ අවස්ථාවේදී දැන් මේ ඊළඟ මේ ජූනියර්නේ මේ ඔෆිසර්නේ එහෙම මේ ඉදිරිපත් වෙලා මේ සංදර්ශනයට එන්නේ. එතකොට අසංග ඉතින් හොඳයිනේ ඉතින් බොස් ඉස්සරහම බොස් දකිනවා පර්ෆෝමන්ස් උත් එතකොට. ඒත් ඉතින් ඊළඟ තනතුරටත් හොඳයි ඉතින්. අපි දන්නේ නැහැ. හිතන දේවල් ඉතින් මම සමාජ ජීවත් වෙන කෙනෙක් නේ අසංග. ඉතින් මම නීතිඥවරියක් වුණාට ඉතින් මේක දැක්කම මට එහෙම හිතුණා. මොකද තව කෙනෙක් පැහැදිලිව පුද්ගලයා අඩපණ කරලා තියෙන්නේ. එතකොට මේ පැනලායේ එහෙම ගහනවා කියන්නේ ඉතින් එතකොට ඉතින් හිතෙන්නේ එහෙම දේවල් තමයි අසංග. ඉතින් මම සාමාන්‍ය සමාජයේ බලන කෙනෙක් හැටියට මට දැක්කේ ඉතින් මම ඒ දේ. අනිත් එක පැහැදිලිවම අසංග මොනවා හරි මාර්ග නීතියක් උල්ලංඝනය කරා නම් අනතුරක් වළක්වා ගන්න අපොහසත් වුණා නම් නීතිය පැහැදිලිව තියෙනවනේ. නීතිය ඊටාම පැහැදිලිව තියෙනවා. ඉතින් ඒවට ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය නෙමෙයි අසංග දැන් පෞද්ගලික ජීවිතේ අපි ගත්තොත් එහෙම කොච්චර ඔයාව පොලිසියෙන් අල්ලලා නැද්ද අල්ලන්න ඕනේ නැති අවස්ථාවලදී කොච්චර අල්ලලා නැද්ද එහෙම අත්දැකීම් ඕනේ තරම් අපිට තියෙනවා. ඉතින් ඒ නිසා මේ හරි ජුගුප්සාකාර දේවල්. ඉතින් මටත් ඇත්තටම මේ සාධාරණ සැකයක් ඇති වුණා මේ ගහන්න ඕනේ අවස්ථාවක්ද කියන එක. ඉතින්
දැන් මේ ගහපු කෙනත් කවුරු හරි කෙනෙකුගේ ළමයෙක් නේ අසංක. පැහැදිලි. අපි දන්නේ තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් නේ සහෝදරෙක් සහෝදරියක්. ඕක මට දැනෙයි අසංක මගේ අයියට පෙරලගෙන ගහපු තැන. මම මේ එතෙන්ට එන්න හදන්නේ. දැන් මේ වාහනේ එලවගෙන යන්නේ මම. හෙට මං වාහනයක් එලවගෙන යනවා. මගේ අතින් මෙහෙම එකක් වෙනවා. ඒතර මට ගැහුවාමනේ දැනෙන්නේ. මට ගැහුවාම තමයි රිදෙන්නේ. දැන් මේ වෙලාවේ සමාජයේ මැතිහත් වීම ඊටාම ඉහළින් තියෙනවනේ. මේක පැය දෙකක් තුනක් ඇතුළත මේක උදේක සිද්ධ වෙන්නේ. හැබැයි දවල් 12න් පස්සේ සන්ධ්‍යා භාගය වෙද්දී අප්‍රභාගය වෙද්දී මේක මුළු රටම මේ ප්‍රධාන නිවුස් එක බවට පත් වෙනවා මේක. දැන් වැඩේ තියෙන්නේ මේක නිවුස් එකක් විතරද? මේක උඩ දාගෙන ෂෙයා කරන එක විතරද? මේකෙන් පාඩමක් තියෙනවනේ අපි හැමෝටම. මෙන්න මේ පාඩම අපි ගත්තද? පොලිස් නිලධාරීන්ට පාඩමක් තියෙනවා, පදිකයන්ට පාඩමක් තියෙනවා, රියදුරන්ට පාඩමක් තියෙනවා. මේ හැමෝට පාඩමක් තියෙනවා. පාඩම අපි ගත්තේ නෑ. ඒක නින්දමයි මේ වැඩසටහන අපි කරන්නේ. ඇත්තටම ඔබ කිව්වා වගේ මේ ලෙසන් එක පාඩම යනවා මේ විසිරෙනවා සංග. පළවෙනියට අපි ගත්තොත් එහෙම මේ මගේ යටතේ වැඩ කරන කෙනෙක් මෙහෙම හැසිරුණොත් මගේ තත්ත්වය මොකක්ද? මට අනතුරක් වෙන්න ගියා හරි මොකක් හරි වෙලා මේ හැසිරීම. එතකොට මං එහෙමද හදන්නේ මගේ ගෝලයින්ව? නැත්නම් මගේ කනිෂ්ඨයින්ව මං එහෙමද හදන්නේ යන්නේ කියන ප්‍රශ්නේ යන්නේ කියන පාඩමට අපිට එන්න වෙනවා. අනිත් පාඩම තමයි අසංක දැන් ඇත්තටම අගය කරන්න ඕන මේ පොලිස් මූලස්ථානෙන් කියපු දේ මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා පැහැදිලිවම කිව්වා මේ වැරද්දක් තියෙනවා මෙතන කියන ඒ වැරද්ද පිළිගත්තා. ඉතින් ඒක නිසා මම හිතන්නේ සමාජයට යම්කිසි මේ පොඩි සහනයක් ආවා මිනිස්සුන්ගේ හිතවලට. හැබැයි මිනිස්සුන් ළඟ තියෙන්නේ ඔබ ඔය අහන ප්‍රශ්නේ තමයි ඊගාවට උනොත් මොකද්ද වෙන්නේ කියන එක. ඇත්තටම අසංක මේ අපි ඉස්සෙල්ලාම ප්‍රශ්නයක් වුණාම උඩ පයින් එක නවත්තන්න ඕනේ. උඩ පයින් එක නවත්තලා පොඩක් වාඩි වෙන්න ඕන තැනක ඉඳන් හැමින් කල්පනා කරන්න ඕන. මොකද්ද ඇත්තටම මෙතන වෙලා තියෙන්නේ? කොහෙද මෙතන මේ වැරදීම් ටික වෙලා තියෙන්නේ? දැන් රටේ නීතියක් තියෙනවා. මාර්ග නීතියක් කඩ වුණොත් මොනවා හරි එහෙම වුණොත් ඒකට යන්න තියෙන මේ ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒ වගේම අසංග තියෙනවනේ විනය උල්ලංඝනය වුණොත් පොලිස් කොමිසම මගින් ගන්න ක්‍රියාමාර්ග තියෙනවනේ. ඒ ටිකත් එහෙම ගියයි කියමුකෝ. මාර්ග නීතිත් තියෙනවයි කියමුකෝ ඒවත් තියෙනවයි කියමුකෝ ඊට පස්සේ අර මනුස්සයාට හරි සාධාරණයක් කළා මොකක් හරි මෙහෙම මොකක් හරි කර ඒත් ප්‍රශ්න ඉවරද සංග ප්‍රශ්න ඉවර නැහැ මේක තව ඉදිරියේ වෙන්න සිද්ධ වෙන්න පුළුවන් දෙයක් අපි කොහොමද මේ වගේ දේවල් වළක්ව ගන්නේ ප්‍රධාන වශයෙන්ම මේ රජයේ මේ වගකිවිය යුතු නිලධාරීන් ඇත්තටම මේ අයට දෙන පුහුණුවේ ප්‍රමිතිය කුමක්ද කියන එක ගැන හිතන්න අද ඔන්න දවසේ ලැබිලා තියෙනවා පුහුණුවක් උනත් අසංග යාවත් කාලීන වෙන්න ඕනි. ඔබ ජනමාධ්‍ය ගැන ලැබපු පුහුණුව ඔබේ පුතාට දුන්නාම හරියද? ඒක හරියන්නේ නැහැනේ අසංග. මම ඉගෙන ගත්ත නීතිය මගේ ළමයින්ට ඉගෙන ගන්න බැහැනේ. ඒවා යාවත් කාලීනව. ඒ වගේ මේ පොලිසිය හෝ හමුදාවේ මෙන්න හොඳ උදාහරණයක්. කොතනද අපි යාවත් කාලීන කරන්න ඕන? විනය කොහොමද කොයි විදිහටද විනය පිරිහිලා තියෙන්නේ? ඒතර සමාජයේ විනයෙ පිරිහීම් තියෙන්න පුළුවන්. නම් පොලිසිය මෙතන වැදගත් වෙන්නේ අසංග මේ සමාජය එක්ක බොහොම ළඟින් closely connected. හමුදාවක් වගේ නෙමෙයි. ඉතින් ඒ නිසා මේ පොලිසිය ඉතාලම අගය කරන්න ඕන අවශ්‍ය වෙන ළමා හා කාන්තා කාර්යාංශයට එහෙම ගියාම අසංග අපි වැඩවලට ගියාම තාම අගය කරන්න ඕන. එයාට මේ සයිකොලොජි ගැන තියෙන දැනුම එහෙම හරියට අගය කරන්න ඕන. ඉතින් ඒ අංශවලට අනුබද්ධ වෙන්නේ නැතුව දැන් හොඳ උදාහරණයක් ඔන්න ට්‍රැෆික් එකේ ඉන්න කට්ටියට ට්‍රැෆික් යුනිට් එකේ ඉන්නට දෙන්න ඕන මොන වගේ පුහුණුවක්ද? කොහොමද මේ ඇත්තටම හරියම කාම් වෙන්න ඕන පිරිසක් ඒගොල්ලෝ. මොකද අසංග ලොකු පීඩනයක් නෙමේ එන්නේ. ඒ පීඩනය දරාගෙන මේ වාහන මේ මාරාන්තික වාහන ඉස්සරහට එනවා. ඒ ඇස්සේ අර මේ මහ රස්නයක් අපේ රට හරි රස්නේ රට කාකි ඇඳුමක් ඇඳගෙන ඒ අය රැකියාව කරන්නේ. ඒතර මේ ඒ අයට දෙන්න ඕන පුහුණුවේ යම්කිසි ලූප් හෝල් එකක් තියෙනවා. අඩුවක් තියෙනවා. මේ එකම ප්‍රශ්න නෙමෙයිනේ අසංග මේ පොලිසිය විනය සම්බන්ධව තව ඕන තරම් කතා තියෙනවා. පෞද්ගලික ජීවිතේ මම මූණ දීලා තියෙනවා. පන්දේ මගේ මහත්තයා එක්කම මම සමහරලාට යනකොට අනන්තවත් අනවශ්‍ය හේතු වලට මේ නවත්තන වාහනේ. ඇයි මේ මොකද කියලා නවත්තලා අහනවා. අපි හොඳටම දන්නවා ඒක අහන්න තරම් කරුණක් නෙමෙයි කියන එක. ඉතින් මම ඉස්සරහට පැනලා මගේ මේ ලෝය ID දෙන්නේ නැහැ. මමත් නිශ්ශබ්දව බලන් ඉන්නවා. ඉතින් මේ වගේ හොඳ අවස්ථා ආවම මම කියනවා. මම මේ වෙලට පැනලා මගේ ලෝය ID එක දෙන්නේ නැහැ මම ලෝය කියලා. මේ වගේ අවස්ථාවල කියනවා ඒ වගේ මේ නුසුදුසු දේවල් අසංග Tamanට තත්වයක් තියෙනවනේ. තත්වයක් තියෙනවනේ. තත්ව මවන්න ඕනේ නැහැ.
ඒ තත්ත්ව මවන්නේ ඇතුළ හිස් අය. තත්ත්ව මවන්න ඕනේ නැහැ. තියෙන තත්ත්වය රැක ගන්න හැටි අපි කියලා දෙන්න ඕන. දැන් මේ පොලිස් පාසල් තියෙනවා. ඒ වගේ ඇත්තටම මේ හොඳ උදාහරණයක්. කොහොමද මේ විනය කියන එක මේ අයට දැන් හදන්න balance of body and mind කොහොමද මේ control එකේ යන්නේ කියන එක. ඉතින් ඕක තමයි ඇත්තටම මේ පොලිසිය පැත්ත මේ විනය පැත්ත ගැන කතා කරොත් මට දෙන්න තියෙන පිළිතුර. ඒ වගේම සමාජයේ පැත්තෙන් අපේ ජනතාවගේ පැත්තෙන් ගත්තොත් අසංග මේ මිනිසුන්ට තියෙනනේ පුදුම හදිස්සියක් වාහනවල පාරේ යන්න. දැන් මේ සිද්ධිය එකක්. ඊට දිනකට පස්සේ ගින්දොට පැත්තේ විහාරස්ථානයක ස්වාමින් වහන්සේ කෙනෙක් අන්දනයක් පිටින් පොලිසිය ඉන්නේ නැද්දි සිවිල් මිනිස්සු දෙන්නෙකුට පහර දෙනවා. ස්වාමින් වහන්සේ කෙනෙකුටත් සද්දයක් දාගෙන යනවා ඒ හාමුදුරුවෝ. එතන ඉන්න මිනිස්සු කියනවා සිවුර හින්දා ඉවසනවා කියලා. දැන් එතනත් පොලිසිය බලාගෙන ඉන්නවා. මේ පොලිසියට ඇඟිල්ල දික් කරනව නෙවෙයි. නමුත් මොකද්ද මේ වෙන්නේ? මේ රට කොහෙටද යන්නේ? රට යන්නේ කලියුගයට අසංගික කතා දෙකක් නැහැ. අගාධයට තමයි යන්නේ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ ඉන්න කෘත යුගය, ද්වාපර යුගය, කලි යුගය. අනිවාර්යයෙන්. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ පවා දේශනා කරා මේ මගේ ශාසනය විනාශ වෙන්නේ මේ ශාසනයම පැවිදි වෙන දුස්සීලයින් විසින් කියන එක. ඉතින් දැන් අපි කෙනෙක් හිතුවමනාපට ආපමණින් මේ සිවුරක් කියන එක දෙන එක හරි වැරදි අසංග. ඒක එහෙම නොදෙන තැන් ඇති මහාන කමට ගන්නකොට ඌට වැඩිය මං හිතන්නේ අපි සැලකිලිමත් වෙන්න ඕන. මම දැන් කෙනෙකුට කියන්න පුළුවන් මෙයා මහාන වෙලා ඉඳලාද කියලා නෑ. මහාන වෙලා ඉන්න ඕනේ නැහැනේ අසංග මේ පේන දේ ගැන කතා කරන්නේ. ඉතින් ඔය චීවරය ගැන ඔබ අහපු නිසා මේ බුද්ධ චීවරය ගැන මම කතා කරන්නේ. චීවරය දරාගෙන ඉන්න අසංග මම හිතන හැටියට ඊට කලින් විශාල පුහුණුවක් අවශ්‍යයි කෙනෙකුට. මොකද එකපාරට අසංගට පුළුවන් ද ගෙදර ඔක්කොම අතල්ලා එකපාරට පන්සලක ගිහින් එහෙම බැහැනේ අසංග. මේ විශාල මේ දීර්ඝ කාලයක පුහුණුවක් අවශ්‍යයි. ඒ වගේම අපි මේ බලන්න ඕන ක්වොලිෆිකේෂන්ස් ටිකක් තියෙනවා. කාවද අපි මේ ශාසනයට ගන්නෙ? මෙච්චර උතුම් ශාස්ත්‍රවරයන්න් වහන්සේ කෙනෙකුගේ මෙච්චර මහා සුවිශාල ධර්මයක්. දේශයෙන් කෙනෙකුට තේරුම් ගන්න මහණෙනි මගේ ධර්මය බුද්ධිමතුන් උදෙසා කියලා කියන ධර්මය. ඒ වගේම ධම්සක් පැවතුම් සූත්‍රයේ පටන් ගන්නේ ජාතිපි දුක්ඛ කියලා. ජාතියම දුකක් කියලා පටන් ගන්න මේ මහා විශාල ගැඹුරු දහමක්. මේ ධර්මය දේශනා කරන්න හෝ ධර්මය ප්‍රැක්ටිස් කරන්න මේ අපි ගන්න ස්වාමීන් වහන්සේලා හෝ මෙහෙණින් වහන්සේලා කවුරු වුණත් මං කියන්නේ අපි මොන පදනමක් මත ඉඳගෙනද මේ බුද්ධ චීවරය දෙන්නේ. ඉතින් ඇත්තටම මේක මම මේ කතාව සම්බන්ධව මම මේ අයි ඕපනින් එකක් අසංග ඔබ මේ ප්‍රශ්නේ මම බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් නෙමෙයි අද මේක. නමුත් හොඳයි මේ මං හිතන්නේ ඔබ සමාජයක ගැවසෙන නිසා මේ ඔබ සමාජයේ ප්‍රශ්න ඔබ අහන්නේ මගේ. ඔබට ඕන නැහැ නැවත මේ ප්‍රශ්නයක සමාජයට යන්න ඔබට ඕන පිළිතුරක් ගන්න. සහ එතනින් මේක නතර කරන්නයි අපි මේවා කතා කරන්නේ. අනිවාර්යයෙන්. ඉතින් ඒ නිසා මේ අසංග ඇත්තටම අපි ආරාධනා කරන්න ඕනේ ඊටම ගෞරවයෙන් මේ ත්‍රිනිකායික මහා සංඝරත්නයට සහ මේ අපේ ධර්මයේ ශාසනයට මේ රටට අදාළ කාට වුණත් මේ ධර්මය රැකුණොත් තමයි රට ආරක්ෂා වෙන්නේ අසංග. ඒක තමයි සත්‍ය. ඉතින් මීට වැඩිය අපි හුඟක් අවබෝධ වෙන්න ඕන අපේ මේ බුද්ධ චීවරය දරන්නේ කවුරුන්ද කියන කාරණාව සම්බන්ධව. මේ සාකච්ඡාව පවත්වන්නෙම විශේෂයෙන්ම මේ පන්නිපිටියේ පහුගිය දවසක සිද්ධ වෙච්ච සිදුවීමත් එක්ක රෙස්ලින් ගහපු පොලිස් නිලධාරියා කියලා මේ සමාජ මාධ්‍ය ජාලාවල හැමතැනම ගියේ මේ වගේ පාරේ වාහන තදබදයක් වෙලාවක මේක සිද්ධ වුණේ. මේ අපි මේ පටිගත කිරීම කරන තැනත් ප්‍රධාන මාර්ගයක් අභියසම කරන්නේ මේ දෙක එකට සම්බන්ධ හින්දා. ඒ නිසා පොඩි වාහනවල සද්ද එහෙම ඇහෙනවා ඇති. මේක කතා කරන්නේ හොද මඩේ දාන්න නෙවෙයි. හැබැයි මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන නීතිය කොයි ආකාරද? මේ රටේ තවත් පොලිස් නිලධාරියෙක් අතින් මේ වගේ වැරද්දක් සිද්ධ නොවෙන්න ඕනේ. අපි මීට කලින් කතා කරත් පොලිස් නිලධාරියෙක් අතින් සිද්ධ වෙච්ච සිදුවීමක් පිළිබඳව. තරුණියකගේ ඝාතනය පිළිබඳව. දැන් මේ ආයිත් මේ සිද්ධිය පොලිසිය සම්බන්ධ වෙලා. මේක පොලිසිය ප්‍රශ්නකුත් නෙමෙයි. මේ රටේම මේ සිස්ටම් එකේම විනය කඩන් වැටිලා කියලාද ඔබ හිතන්නේ? නීතිය තියෙන්නේ මේව පාලනය කරන්න. ඔව් අසංග විනය කඩන් වැටිලා තියෙනවා නැත්තම් ඔහොම වෙන්නේ නැහැනේ. දැන් අපි ඉස්සෙල්ලාම අඳුර ගන්න ඕන මොකද්ද විනය කියන්නේ කියලා. විනය කියන්නේ code of conduct කියන එක නෙමෙයි. accepted behavior කියන එක නෙමෙයි. විනය කියන්නේ balance of body and mind. balance of body and mind. දැන් සාමාන්‍යයෙන් අපේ මනසේ ස්වභාවය මොකද්ද? මනසට ඕන හැම හතර වටේම දුවන්න. ශරීරයේ ස්වභාවය මොකද්ද? ශාරීරික ව්‍යායාම වලට කැමති නැහැ. ශරීරයට ඕන එක තැන ඉන්න. ඒකනේ මරන්න වගේ අපේ ජොගින් එකක් යන්නේ. ඔව්. එතකොට ඔය දෙක බැලන්ස් කරේ නැත්තම්
මනසට ව්‍යායාම දීලා මනස තැම්පත් කරලා ශරීරයට ව්‍යායාම දීලා ශරීරයේ ක්‍රියාකාරී කරලා මේ දෙක යන්නේ දෙපැත්තට ක්‍රොස් කරේ නැත්නම් මේ ඩිසිප්ලින් කියන එක විනය කියන එක හදන්න බෑ. පළවෙනියට මාසංග අපි ඩිසිප්ලින් කියන එකට වැරදි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් අන්නේ දීලා තියෙන්නේ. වැරදි අර්ථකථන යන්නේ කොහොමද කෝඩ් ඔෆ් කන්ඩක්ට් වෙන්නේ? ඇක්සෙප්ටඩ් බිහේවියර් වෙන්නේ කොහොමද ඩිසිප්ලින් එක? එහෙම කොහොමද වෙන්නේ ඩිසිප්ලින්? විනය කියන්නේ එහෙම එකක් නෙමෙයි. විනය කියන්නේ ශරීරයේ සහ මනසේ බැලන්ස් එක. කොහොමද ඔබ සමබර කරන්නේ ඔබේ ශරීරය සහ මනස? අන්න ඒකත් එක්ක තමයි විනය හැදෙන්නේ. ඒකනේ අසංග හුඟක් වෙලාවට ඔය නැටුම් ගැයුම් වලට ළමයිව දානවා, මේ වයලින් ගහන්න කියලා දානවා, පියානෝ දානවා, මාෂල් ආර්ට්ස් දානවා. කලාවට බැඳිච්ච හිත කැලෑවට යන්නේ නැහැ. එහෙම කියනවා. ඉතින් සටන් කලාව. සටන් කලාව. කලාවක්නේ සටන කියන්නේ. සටන කලාවක් වුණාම මේකේ සෞන්දර්යය තියෙන්නේ. ඒකේ නේද වටිනකම තියෙන්නේ. අනික අපි අහලත් තියෙනවා ඔය බ්ලැක් බෙල්ට් එක එක බෙල්ට් එහෙම තියෙන අය කිසිම දෙයකට මිනිස්සුන්ට කෑ ගහගෙන යන්නේ නැහැ, අතපය ඉස්සගෙන යන්නේ නැහැ කියලා. ඔව් අසංග මේ විෂුවල් කතා කරනවනේ සමහර විෂුවල්ස් දැකලා තියෙනවද එහෙම? ඉස්සර ඔබට මතකද අපේ බොහොම පැරණි ගුරුන්නාන්සලාගේ එහෙම රූප තියෙනවා දැකලා තියෙනවා. ඒ විෂුවල් එක මේ ඔබට තේරෙන භාෂාවෙන් මම කියන්නේ විෂුවල් එක කතා කරනවා. එතකොට මිනිස්සු පොඩ්ඩක් අඩියක් පස්සට යනවා කවුද මේ කෙනා? මේ හරි බරක් තියෙනවා. ප්‍රතාපවත් බව. ඒ කාලේ මිනිස්සෙන්ගේ අසංගේ බරක් තිබුණා. දැන් නැහැ ඒ බර. ඒක අද තරුණයාගේ නෙමෙයි වැඩිහිටියගේවත් නැහැ ඒ බර කියන එක. ඒක හරියට අපි හොයන දෙයක් නේද? අපි බලනවා ඒ මොකද්ද මේ කෙනාගේ පර්සනැලිටි කියලා අපි බලනවා. එතකොට එහෙම මෙහෙමනේ අසංග බ්ලැක් බෙල්ට් එක ගත්තා කියලාවත් වෙන මොනවා හරි ඔය අඩව් එහෙම කරා කියලාවත් මේ පර්සනැලිටි කියන කෙන් නැහැනේ අසංග. ඒවා සාංශාරිකයි. නානත් සංඥා නානත් කාය. සංඥාව වඩපු විදිහටයි රූපය සැකසෙන්නේ. ඒ වගේම තමයි රූපය පාවිච්චි කළේ කෙසේද ඒ විදිහට සංඥා සැකසෙනවා. ඒක තමයි දර්ශනය. එතකොට මේ ඔබ මේ කියපු දේ මේ ශාස්ත්‍ර කුසලය නිසා අපිට ලැබෙන්නේ. එතකොට ඒ නිසාම තමයි ඒ අයට ඒ වගේ කතා කරන අර මේ විෂුවල් එකක් හම්බෙන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් අසංග ඇත්තටම ඒ දැක්කත් ඇති. ටග්ගාර සැරෙන්ඩර් වෙනවා. අපි බොහොම මේ ගෞරවයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ ඇත්තටම මෙතන මේ විනය තමයි ඔබ උලුප්පලා කියපු දේ මම නැවත නැවත තහවුරු කරනවා. විනය කියන එක මිනිස්සුන්ගේ හදන්න ඕන අපි මුලින් ඉඳන්ම. දැන් අපි විනය ගැන කතා කරනවා මේ පිටරට උදාහරණ දීලා. අසංග අපේ පරණ ගුරුවරු විනය පරීක්ෂා කරේ ගෝලයාගේ ගත්තේ මොකද්ද? බුලත් අත ගේන්න. බුලත් අතේ නැට්ට කඩලානේ අසංග බලන්නේ නැට්ට. අලුත්ද පරණද කොළ ගාන කිය බුලත් අතර කොළ 40යි. දැන් කී දෙනෙක් දන්නවද බුලත් අතර කොළ 40යි කියලා? ඉන්නේ උනාට ශ්‍රී ලංකාවේ. බුලත් අතර කොළ 40 කියලා දන්නේ. ඊළඟට මේ බුලත් අතේ මේ බලනවා කැඩිච්ච කොළ තියෙනවද කොහොමද? එහෙම කරලා බුලත් අත දෙන පැත්ත දන්නේ නැතුව කොහෙද කොළ ගන්න දන්නේ? ඊට පස්සේ මෙහෙම ගුරුවරයා බලනවා මෙහෙම බලනවා. බලලා මේ ඊට පස්සේ ඒ ගුරුවරයාට මුළු පේනවා මේ කවුද මේ Taman ඉස්සරහා පෙනී ඉන්නේ කියලා කවුද මේ මොකාද මූ කියන එක දැනගන්නවා. අන්න එහෙම බොහොම සියුම් විද්‍යාවන් තිබුණා. ඒ ඔක්කොම පැත්තක දාලා මේ ගියානේ දැන් අමුතු ගමනක් ගියා මේ. හොඳයි අසංග දියුණු වෙන්න ඕන. ඉතින් පොලිසිය කියන්නේ ඇත්තටම එංගලන්තෙන් අපිට මේ ෆෝසස් කියන්නේ මේ එංගලන්තේ අපේ යටත් සමේ හොඳයි වරදක් නැහැ. නමුත් මේ එහෙම වෙච්ච පළියට අසංග මේ පුද්ගලයින්ගේ තියෙන විවිධත්වය වෙනස් වෙන්නේ නැහැනේ. යුනිෆෝම් එක ඇඳ කියලා යුනිෆෝම් එක අඳින්නේ මිනිස්සෙන්නේ. දැන් මිනිස්සයා ඉන්නේ කොතනද කියන එක හිතන්න අපිට කාලය ඇවිල්ලා තියෙනවානේ. යුනිෆෝම් අඳලා වැඩක් නැහැනේ අසංග සත්තුන්ට. සත්තුන්ට යුනිෆෝම් අඳලා වැඩක් නැහැ. ඒක කවුද ඒක තේරුම් ගන්න? එතකොට අපි තේරුම් අරන් හරියන්නේ නැහැ. කවුද ඒක තේරුම් ගන්න? ඒක තේරුම් ගන්න ඕන රටේ තීරණ ගන්න අය. කාටද මේ යුනිෆෝම් එකක් අඳලා තියන්නේ කියන එක. ඊට පස්සේ අසංග මිනිස්සුත් රැවටෙනවනේ යුනිෆෝම් එක කියන එකට අන්තිමට. දැන් ඔය දාලා පෙන්නුවේ අපි ඇඳලා කියන එකනේ. වෙස් මූණ දාලා ඔබ පටන් අරගෙන ඔබ පෙන්නුවේ අපි ඇඳලා. ඇත්ත කතාව අපි සමාජයේම ඇඳලා තමයි අසංග ඉන්නේ. මේ විනය කියලා සම්පූර්ණ වැරදි අර්ථකථන දීදී මේ විනය කියන එක සම්පූර්ණයෙන්ම වැරදියට තේරුම් අරගෙන ඒකට වැරදි අර්ථකථන දීදී ඒ ඔස්සේ යන ගමනේ මේ වැරදි ගමනේ ප්‍රතිඵල තමයි අද අපි දකින්නේ. පොලිසිය කෙනෙක් දැක්කම අසංග අපි ආරක්ෂාව පතාගෙන යන කෙනෙක්නේ. ඒතර ආරක්ෂාව පතාගෙන යන කෙනා මේ දඟලන රෙස්ලිං ඒ වචනේවත් මම කියන්න කැමති නැහැ. මම
මම හිතන්නේ නැහැ අසංග මගේ මේ පෞද්ගලික දෙයක් මම මේ දැක්ක දර්ශනයට සටන් කලාවක අඩියක් තිබ්බයි කියන එක මට පිළිගන්න අමාරු. හරි හමං අඩියක්. හරි හමං අඩියක් තියපු කෙනෙක් කවදාවත් ওই විදිහට හැසිරෙන්නේ නැහැ. විශේෂයෙන්ම වාහනයක් එළවන අයගේ විනය පුදුම කලබලයකට ඉන්නේ. දැන් පොලිස් නිලධාරියව පේන්නේ නැහැ කියන්න බෑනේ. ට්‍රැෆික් OIC කෙනෙකුට කොහොමත් අර මේ බෙල්ට් එකක් තියෙනවා සුදු පාට. ඒක හොඳට පේනවා. OIC කෙනෙකුට රාලාමි කෙනෙකුටත් තියෙනවා. ඒක පේන්නෙත් නැහැ. දැන් ඒ වගේම මම පහුගිය දවසක ඇහුවා කියනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් කවුරු ගැහුවොත් තමන්ටත් තමන්ගේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් යමක් කරන්න පුළුවන් කියලා. මේ මොකද්ද කියන්නේ? එක හන්දියකින් එක පොලිස් නිලධාරියයි. සිවිල් මිනිස්සු කී දෙනෙක් බලන් ඉන්නවද මේ සිද්ධිය? ඒතකොට ඒ ඔක්කොම ඇවිල්ලා පොලිස් නිලධාරියා වට කරගත්තොත් මොකද්ද වෙන්නේ? නීතිය අතර ගත්තොත් මොකද්ද වෙන්නේ? මේක මෙතනින් එහා ඊළඟ පඩියට ගියොත් මේක ඊටදී දරුණු වෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්ම. අසං ඉතින් මේ ගැහුවොත් ගහන්න කියන එක වගේ කතාවක් නෙවෙයි කියන්නේ. ඉතින් ගැහුවොත් ගහන්න කියන එක අසංග මොකද්ද අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ? මේ සිද්ධිය වුණාම මේ සිද්ධියෙන් පොලිසියට ලොකු අවනම්බුවක් සිද්ධ වුණා අසංග. ඒක ඇත්තටම ඇත්ත ඉතින්. එහෙම කියලා ඉතින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා එහෙම කියලා තියෙන බව මම දන්නවා. මට ඇහුණා. ඒක ගැන නැවත විශ්ලේෂණය කළ යුතුයි අසංග. මොකද ඔබ කිව්වා වගේ පොලිස් නිලධාරියෙක් එක්කෙනයි වෙන්න පුළුවන් ඉන්නේ. තව විශාල පිරිසක් සමහරට එක්කෙනාට තව එක්කෙනෙක් ආව ඇති වෙන්නත් පුළුවන්. අසංග අපි දන්නේ නැහෙනි. දැන් සාමාන්‍යයෙන් හමුදාවක පොලිසියක නම් හරිහම නිලධාරියෙක් දන්නවා ස්ටෙප් බයි ස්ටෙප්. කියන්නේ කොහොමද අවම බලයක් පාවිච්චි කරන්න කියන එක. මේ සාමාන්‍ය සිවිල් වැසියා දන්නවද අසංග අවම බලය කියන්නේ මොකක්ද කියලා? දඩස් ගාලා ඔලුවට ගැහුවා. මොකක් හරි වුණා අපි දන්නේ නැහෙනි. ඒ නිසා මේ වගකීම් සහිතව ඉතින් මේ ප්‍රකාශ කරාවිය යුතුයි. මොකද එතුමා නීතිඥවරයෙක් සහ මේ තමන්ගේ ආත්ම ආරක්ෂාව පිළිබඳව මේ රටේ නීති පොතේ තියෙනවා යම් තැනක. ආත්ම ආරක්ෂා ඇත්තටම එතුමා නීතිඥවරයෙක් සහ ඉතින් බොහොම පළපුරුදු නිලධාරියෙක්. එතුමා කියපු දේ ආත්ම ආරක්ෂාවේදී ඒක හරි අසංග ජනතාව ඕක හරියට තේරුම් ගන්න ඕන. මොකක් හරි වෙච්ච ගමන් දැන් ගිහිල්ලා මේ දෙකක් අයිනවයි කියන මානසිකත්වයට එන්න බෑ. එහෙම බෑ අසංග. ආත්ම ආරක්ෂාව කියන්නේ මේ වගේ මේ උනා වගේ සිද්ධියක මේ අසාධාරණ ලෙස පහර දෙනකොට කොහොමද තමන්ගේ ආත්ම ආරක්ෂාව කියන එක අසංග මට ඔබේ ආත්ම ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්නත් පුළුවන්. ඒකත් ආත්ම ආරක්ෂාව. එහෙම මගේම විතරක් නෙමෙයි. ඉතින් ආත්ම ආරක්ෂාව වෙනුවෙන් යන්න පුළුවන් අතිශය මේ ජීවිතේට තර්ජනයක් වෙච්ච අවස්ථාවක මෙහෙම දැන් ඔය අජිත් රෝහණ මහත්මයා කියන්නේ ඒක. ඒ නැතුව මේ නැත්තම් මේ ජනතාව ඕක දඩමීමා කරගෙන මේ කුපිත වෙන්න පුළුවන්. ඔතන මොකක් හරි ඊගවට පොලිසියේ තව පොඩි දෙයක් වෙච්ච ගමන් ගිහිල්ලා එක පොලිස් නිලධාරියා ඉන්නේ ගහලා ඒ මනුස්සයට මොනවා හරි වෙන්නත් පුළුවන් අසංග. එහෙම නෙමේ අපේ රටේ දේවල් සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් ඒ නිසා ආත්ම ආරක්ෂාව කියන එක ප්‍රභාවිතා කරන්න පුළුවන්. එතුමා ඊට පැහැදිලිව කිව්වේ ඒ තර්ජනාත්මක අවස්ථාවකදී. මේ සිද්ධියෙන් ඇත්තටම මේ පොලිසියට වෙච්ච අවනම්බුව නිසාම වෙන්නේ නැති ওই තීරණයට එන්න ඇත්තේ ඒ අය. මේ ඊටාම තර්ජනාත්මක අවස්ථාවකදී පොලිස් නිලධාරියෙක් මෙහෙම හැසිරුණත් මෙන්න මේ විදිහට සිවිල් පුරවැසියාට කටයුතු කරන්න පුළුවන්. හැබැයි එතන වගකීමක් තියෙනවා සංගේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් ඕක නඩුවක් ගියත් අසංග ආත්ම ආරක්ෂාවක් අවශ්‍ය වුණේ ඇයි? මොකද්ද වෙච්ච සිද්ධිය? ඔය ඔක්කොම හොයලා බලනවානේ. ඉතින් ඒ දුර හිතලා ඕන ආත්ම ආරක්ෂාව ගැන ක්‍රියා කරන්න. ඒ දුර හිතන්න ඕන. අපි පුරුදු කරලා නැහැනේ අපේ මිනිස්සුන්ට අසංග අපේ ළමයින්ට පුළුල් චින්තනයක් දීලා නැහැනේ. ගණන් ටික ගත ගණන් ටික හදාගෙන ගියා. සයන්ස් ටික කටපාඩම් කරා. ඕකනේ චින්තනය පුරුල් කරලා නැහැනේ. ෆිල්ම් එකකට එක්කන් යනවද ළමයෙක්ව? ඩ්‍රාමා එකකට එක්කන් යනවද? ළඟ තියාගෙන ළමයෙකුට මේ සංදේශ කාව්‍යයක් නැත්තම් මොකක් හරි ඉංග්‍රීසි හරි මොනවා හරි හොඳ පොතක් කියලා එහෙම නෑනේ අසං. ඉතින් එහෙමයි චින්තනය පුළුලේ. ඉතින් අද අපි මේ අත්විඳින්නේ චින්තනය පුළුල් වෙච්ච නැති සමාජයක මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය. දැන් මම දැක්ක Facebook එකේ දැක්ක දැන් ගහන්න පුළුවන් කියන මේක දැක්ක. නමුත් අසංග එක නෙමෙයි අතරම එතුමා ඒ දීපු පණිවිඩේ තමයි මේ වගකීමෙන් ක්‍රියාත්මක වෙන්න වගකීමෙන් වැඩ කරන්න. මෙසේ ජීවිත තර්ජනයක් ආවොත් තමාගේ ජීවිතය හෝ යම් අයෙකුගේ ජීවිතය ආරක්ෂා කරගනු පිණිස ආත්ම ආරක්ෂාවක් හැටියට මේ අඩපණ කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙක්ව කියන එකයි ඒ කිව්වේ. අපි දන්න විදිහට ධර්මයේහි හැසිරෙන්න ධර්මයේ විසින්ම රකි පොලිසියේ තේමාව ඒක. ඒ වගේම මතක් කරන්න ඕනේ අපිට පාරක කවුරු හරි එනකම් වාහනයක් එනකම් විනාඩි 10ක් 15ක් හිටගෙන ඉන්න බැරි අමාරුව
පැහැදිලිවම අපි දන්නවා. පොලිස් නිලධාරියා උදේ හොඳම වෙලාව, හවස හොඳම වෙලාව, හොඳම අවුව, හොඳම වැස්ස මේ සියලු තැන්වල මහා මේඝයක් වගේ නොසැලී ඉන්නවා. මහ විශාල කැපකිරීමක් කරනවා. ඒ නිසා ඒ සියලු පොලිස් නිලධාරීන්ට තියෙන ගෞරවය කිසි අඩුවක් වෙන්නේ නැහැ. නමුත් මේ සිදුවීම සිදු නොවිය යුත්තක් සිදු වුණේ කියන කාරණා විතරයි අපිට පැහැදිලි කරන්න ඕනේ උනේ. පසුගිය දවසක අපි කරපු වැඩසටහනටත් අසංග ලයිව් මැඩම් ඔබ බොහොම ඍජුව කතා කරන කෙනෙක්. මැඩම් ඔබේ කතාවට අපි හිස නමනවා. සැලියුට් යූ මේ වගේ ගොඩාක් ප්‍රතිචාර ඔබට ලැබුණා. ඒ නිසා අවසාන වශයෙන් නීතිය පිළිබඳව රට පිළිබඳව වගකීමක් තියෙන පුරවැසියෙක් විදිහට ඔබ මොකද්ද මේ සමාජයට අසංග ලයිව් නරඹන අයට දෙන පණිවිඩය? අසංග දැන් හොඳින් හෝ නරකින් අපේ ජීවිත ගෙවිලා ඉවරයි. ඔබෙත් ගෙවිලා ඉවරයි, මගේත් ගෙවිලා ඉවරයි. මේ ඉදිරි පරම්පරාව ලැක ගන්න ඕන. දැන් ඔය බලු නැටි කෙලින් කරන්න බෑනේ. උන්න පුරුකේ බලු වලිගේ දැම්මත් කෙලින් වෙන්නේ නැහැ කියනවනේ. ඒ නිසා ඔය බලු නැටි කෙලින් කිරිල්ල ගැන මම කතා කරන්නෙම නැහැ කිසිම අවස්ථාවක. මේ දරුවෝ රැක ගන්න. දරුවන්ට නිවැරදි චින්තනයක් දෙන්න. චින්තනය පුළුල් කරන්න. ස්ටේජ් ඩ්‍රාමා බලන්න. අපි ඇයි අසංග ස්ටේජ් ඩ්‍රාමා එකකට ගෙනියන්නේ ළමයෙක්ව? මොකද එතන දැන් මම මේ සිංහබව ගත්තොත් මොකද්ද මේ කබුකි මේ නාට්‍ය ශෛලිය එහෙම කීකී දෙමව්පියෝ කියලා දෙනවා මේ පුළුල් කරනවා දරුවගේ චින්තනය. ෆිල්ම්ස් වලට ගෙනියන්න. ෆිල්ම් එක ගෙදර දාලා දීලා යන්න නැතුව එක්ස්ප්ලেইন කරන්න දරුවට. දරුවගේ චින්තනය පුළුල් කරන්න. ඒක තමයි අංක 1ට මම දෙන උපදෙස්. දෙක තමයි දෙවෙනි එක තමයි මේ අපි හැම කෙනෙකුටම අවශ්‍යයි අපේ ස්වයං විනය. කාටවත් බයේ නෙමෙයි අසංක මගේ ජීවිතේ මම කරන්නේ නැති දේවල් කරන්නේ නැත්තේ. කිසිම කෙනෙක්ට බය නෙමෙයි. මම කරන්නේ ඒ මගේ හැටි. අර එහෙම අසංග දැන් අපිට හරි වමනාවක් තියෙනවානේ. මේ මැසේජ් එකක් ආවොත් ටින් ටින් ගාලා එබිලා බලනවා. ඉතින් කවුද මැසේජ් කරන්නේ? මේ පාස්වර්ඩ් එක ඔය වමනාව තියෙනවද අපිට මේ හදවත විවෘත කරගන්න කෙනෙකුගේ හදවතේ පාස්වර්ඩ් එක? අපේ ආදරණීයගේ හදවතේ පාස්වර්ඩ් එක හොයාගන්න. බලන්න කොහෙද මොකද වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒ ඔස්සේ බලන්න මේ කොහොමද මේ සම්බන්ධතා ශක්තිමත් කරගන්නේ කියලා. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ තමයි අසංග අපේ රටේ අදටත් ඉතුරු වෙච්ච සම්ප්‍රදායන් තියෙනවා. සම්ප්‍රදායන්. නැටුම් නර්තන සම්ප්‍රදාය තියෙනවා. ඔහොම සම්ප්‍රදායන් තියෙනවා. ඒ සම්ප්‍රදායන් වල මේ අගපුරුක් මේ දෙමව්පියන්ට මම කියන්නේ දරුවන්ට හොඳට උගන්වන්න. හොඳට උගන්වන්න. ඉංග්‍රීසි හොඳට උගන්වන්න. ඉංග්‍රීසි හොඳට උගන්වන්න. හොඳට දරුවන්ව අධ්‍යාපනයේ උසස් මට්ටමකට ගේන්න. මොකද එහෙම නැතුව දරුවට සම්ප්‍රදාය දෙන්න එපා. සම්ප්‍රදාය දෙන්න කලින් ඉස්සෙල්ලා ළමයාට උගන්වන්න සම්ප්‍රදායට ගරු කරන්න. තාත්තා අම්මා පණ වගේ රැකගෙන ආපු දෙයට ගරු කරන්න උගන්වන්න ඔක්කොටම ඉස්සෙල්ලා. ඊට පස්සේ සම්ප්‍රදාය දෙන්න. සම්ප්‍රදාය පැනගෙන දෙන්න යන්න එපා. හොඳට උගන්වන්න ළමයාට හොඳට ඉංග්‍රීසි අදට ගැළපෙන ජීවියෙක් හදන්න. ඊට පස්සේ සම්ප්‍රදාය දීලා එතකොට ඒ කෙනා ශක්තිමත්, ආර්ථික වශයෙන් එයා ශක්තිමත්, සමාජීය වශයෙන් ශක්තිමත්, ස්මාර්ට්. එතකොට එයාට මේක තව ජෙනරේෂන්ස් ගානකට ගෙනියන්න පුළුවන්. ඇයි අසංග සම්ප්‍රදායන් වෙනසුනේ? මොකද ආර්ථික ප්‍රශ්න. සම්ප්‍රදාය කරන්න ගිහිල්ලා තරුණ අය හුඟක් මේ අමාරුවේ වැටුණා. අපේ ආර්ථිකයේ ආපු ගැටලු නිසා. මේ සම්ප්‍රදායන්ගේ පිරිහීම නිසා තමයි අපේ රටේ විනය පිරිහුනේ. මම ඒක ඕන තැනක කියනවා. අසංග ඒ කාලේ ගුරු ගෙදරක් ගත්තොත් ගුරු ගෙදරක ස්වභාවයක් තිබුණා. ගුරු ගෙදර තාත්තා එයාගේ පුතාව ට්‍රේන් කරනවා ඊළඟ ගුරුවරයා වෙන්න. ඒ අතර ගෙදර අය වෙනම සම්පූර්ණයෙන් සැදී පැහැදිලා මේ ළමයින්ට කන්න බොන්න දෙන්නයි, සාතු සප්පයන් කරන්නයි, බෙහෙත් කරන්නයි, උගන්වන්නයි. ඒකත් එක්ක කොහොමද මේ බද්ධ වෙලා ගිය අපේ මේ සමාජ ක්‍රමය? ඉතින් ඒව නැතුව දැන් මේ විනයක් ගැන කතා කරන්න බෑ. ඉස්සෙල්ලා සම්ප්‍රදායන් ටික රකින්න, සම්ප්‍රදායන් තියෙන පවුල්වලට මම විශේෂයෙන්ම කියන්නේ දරුවන්ට හොඳට උගන්වන්න. හොඳට ඉංග්‍රීසි උගන්වන්න. මොකද ඒගොල්ලෝ කැපෙන්නේ තැන්වලදී. ඒ නිසා අපිට අපේ කම අපිට නැති වෙලා තියෙන්නේ. අපේ කම නැතිවීමේ වෙන්න. ඔන්න උදාහරණ. ඔය මුලින් කිව්වේ ස්වාමීන් වහන්සේනමක් ඔන්න තියෙනවා. ධර්මය රකින්න, ධර්මයේ විසින් මොකක්ද අසංග ධර්මය කියන්නේ? ධර්මය කියන්නේ ලෝක ස්වභාවය. ලෝක ස්වභාවය. නේ? ඉපදෙනවා, මැරෙනවා. ඕකනේ ධර්මය කියන්නේ. ඒතර ධර්මය රකින්නව ධර්මයෙන් ආරක්ෂා කරනවා නම් ඉතින් මොකද්ද දැන් මේ උනේ? දැන් ඒ තවදුරටත් ඒ පාඩය විශ්වාස කරන්න පුළුවන්ද මහ ජනතාවට? මම ජනතාව අතර ඉන්නේ මම විශ්වාස කරන්නේ. මට බෑ විශ්වාස කරන්න. මට ඒක තවදුරටත් විශ්වාස කරන්න බෑ. ඒ தත්ත්වයට අපි මේ වැටුනේ අසංග අපිට අමතක කළා විහිම්ම අපිට අමතක කරා අපේ පාලකයෝ අපි කවුද කියන එක. කැඳ බොන එක ලැජ්ජාවක් නේ. කුඹුරු කොටන එක ලැජ්ජාවක් නේ.
එහෙමනේ. එහෙම සම්ප්‍රදායන් ටික අයින් කරා. අසංග හොඳට ගහක් මේ බ්‍රාන්චස් දානකොට ඒ කියන්නේ මොකද්ද මුල යටට තදට ගිහින් කියන එක. ගහක් වැඩෙන්නේ නැහැ කියන්නේ යට මුලක් නැහැ කියන එක. ඉතින් ඔන්න තියෙනවා මුල නැති ගහ. ඔන්න තියෙනවද? මුල නැති ගහ තියෙනවා පුළුවන් නම් දැන් හරි මුල හරියට හදලා අතු ටික දාලා ගහ හදාගන්න එක දැන් තියෙන්නේ. මට ඔන්න ඔය ටික තමයි අසංග කියන්න තියෙන්නේ බොහොම සරලව. මෙතනින් එහාට ඇත්තට මේක කතා කරන්න මං කැමතිත් නැහැ, වැඩක් නැහැ. ඉතින් මං හුඟක් කාලයකට කලින් තීරණය කරා මේ රට හදන්න නැතුව අපි හැදිලා ඉන්නවා කියලා. අපි ඔබ ආරාධනා කරන්නේ මේ විශේෂ ආරාධනයක් නිසා. ඉතින් මේ සමාජයට මේ සංකල්ප ටික ගියොත් හොඳයි. අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නට ඕනේ ඔබට ස්තුති කරන්න කලිනුත් මේ රටේ මාධ්‍ය ලෝකේ දැවැන්තෙක් වෙච්ච තුෂාන් කරුණාරත්න මහත්මයා මේ කටයුත්තේදී අපිට බොහොම ශක්තියක් වුණා. ඒ වගේම අපේ විධායක අධ්‍යක්ෂවරයා සම්මානනීය සංස්කරණ ශිල්පියා කැමරා ශිල්පියා උදිත මංගල. ඉතින් ඔබ කිව්වා වගේ වෙස්මූණු දැම්මහම ලස්සනයි. හැබැයි වෙස්මූණ ගලවන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. වෙන කාගෙන් හරි ගැලවෙනවට වැඩිය අපිම ගලව ගන්න එක හරි. අපේ මූණ මොකද්ද කියලා හොයාගන්න එක. හුඟක් වෙලාවට ආදරය කරන කාලෙත් ඔය මූණක් දාගෙන ඉන්නවා කියලා කියනවනේ. විවාහයෙන් පස්සේ තමයි තේරෙන්නේ සැබෑ ස්වභාවය කියලා. ඒ හින්දා අපේ හැබෑව කොයි වෙලාවෙ කොතනදි හරි එළියට එන්න පුළුවන්. ඒ හින්දා හොඳම දේ වෙස්මූණක් නැතුව ඉන්න එක. මේ ජීවිතය ගැන ආපහු Taman දිහාටම හැරිලා හිතන්න අපිත් එක්ක මේ සාකච්ඡාවට සහභාගී වෙච්ච ඔබට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.